කිරිපිටි නිසා කිරි භාවිතය නිසා ඇතිවලා තිබෙන තත්වය යම්කිසි ආකාරයක විවාදාත්මක මට්ටමකට ගිහින් තියෙනවා. ඉතින් අපි කල්පනා කළා එක්තරා මතවාදයන් වල තිබෙන විකෘතිතාවයන් නිවැරදි කිරීම අපේ වගකීම කියන එක විශේෂයෙන්ම කිරිපිටි හා සම්බන්ධව එහි තිබෙන අහිතකර තත්වයන් පිළිබඳව කාලයක් තිස්සේ මීට අවුරුදු 15ක් 20ක් වගේ කාලයක් තිස්සේ කටයුතු කරපු කණ්ඩායමක් විදිහට වෛද්‍යවරුන් විදිහට වෘත්තීය සමිතියක් විදිහට අපි අපේ දැක්ම අපේ අදහස මේ සම්බන්ධයෙන් ජනතාව ඉස්සරහට තැබීම අපේ වගකීම කියන කාරණා අපි විශ්වාස කළා. ඒ අනුව තමයි අද මේ මංච සාකච්ඡාවක් හඳුනාගත්තේ. දැන් අපි දන්නවා දැන් අපේ සාමාන්‍යයෙන් අපි කැමති වුණත් අකමැති වුණත් දැන් අපේ සාමාන්‍ය දෛනික ජීවිතයේ කිරි බීම කියන එක කිරි කිරිපිටි බීම කියන එක සාමාන්‍ය අංගයක් බවට පත් වෙලා තියෙනවා. බොහෝ දෙනා නැගිට ගමන් බෙට්ටි එකක් නමින් හඳුන්වන උදෑසන කිරි වීදුරුවක් පානය කළා. ඊට පස්සේ අතරමැදෙත් කිරි වීදුරු කීපයක් පානය කරන මට්ටමට පත් වෙලා තියෙනවා. මේක ඊටාම අහිතකර තත්ත්වයක් කියන කාරණේ තමයි සෞඛ්‍ය විද්‍යාත්මකව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරුලා තියෙන්නේ. මේ කිරි කියලා ගන්න දේ ගත්තට පස්සේ සාමාන්‍ය අපි කිරි ගත්තට පස්සේ කිරිවල තියෙන පෝෂණීය වටිනාකම ඊටාමත්ම අල්පයි. කිරිවල තියෙන පෝෂණ වටිනාකම සාමාන්‍ය කිරි සාම්පලයක් ගත්තට පස්සේ දිනෙකකින් ලබා ගන්නා කිරි සාම්පල එක 88%ක්ම තිබෙන්නේ ජලය. 88%ක්ම තියෙන ඊටු 12% තමයි පෝෂ්‍ය පදාර්ථ වශයෙන් තියෙන්නේ. ඒ පෝෂ්‍ය පදාර්ථ වශයෙන් ගත්තට පස්සේ සාමාන්‍ය කිරි මිලිලීටර් 100කට ඊටම කුඩා ප්‍රෝටීන් ප්‍රමාණයක් ප්‍රෝටීන 3.5 පමණ වන ග්‍රෑම් ප්‍රමාණයක් මේදය සහ කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙනවා. ඒ වගේම විටමින සුළු ප්‍රමාණයක් අඩංගු වෙනවා. खनिज ලවණ ඊට අවම ප්‍රමාණයක් අඩංගු වෙනවා. දැන් මේ සියලුම මිලිලීටර් 100ක් කිරි පරිභෝජනය කරාමත් කෙනෙකුට ලැබෙන්නේ සාමාන්‍ය ඊටම කුඩා ශක්ති ප්‍රමාණයක් නැත්නම් කිලෝ කැලරි 67කට ආසන්න ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. කිරිවල තිබෙන එකම විටමින A විටමින්, රයිබෝෆ්ලේවින් A විටමින් සහ රයිබෝෆ්ලේවින් නම් කරන විටමින් B2 කියන ප්‍රභේදය පමණයි. ඒ කියන්නේ විටමින් පැත්තෙන් ගත්තට පස්සේ කිරිවල තිබෙන ඊටම අල්ප වූ තත්ත්වයක්. ලවණ ප්‍රමාණය ඊටම අධික අවම මට්ටමක තියෙන්නේ. ඒ නිසා කිරිපිටි ඒ වගේම තව කාරණයක් තමයි මේ කිරි වලින් කිරිපිටි නිෂ්පාදනය කිරිපිටි අනුගමනය කරන අර විසිරුණු වියල ක්‍රමය කියලා කියන ක්‍රමයේදී මෙහි තිබෙන පෝෂක පදාර්ථ විශාල ප්‍රමාණයක් විනාශයටපත් වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා සාමාන්‍යයෙන් අංශක 55 ඉක්මව රත් කරනකොට ප්‍රෝටීන කියන පෝෂක ද්‍රව්‍ය විනාශයටපත් වෙනවා. ඒතර මේ කිරිවලටත් ඒ තත්ත්වය උද්ගල කිරිවල තියෙන ප්‍රෝටීන විශාල ප්‍රමාණයක් විනාශයටපත් වෙනවා. ඒ නිසා මේ කිරි වලින් කිරිපිටි නිෂ්පාදනය කරද්දී කිරිපිටි නිෂ්පාදනයට සිදු වෙනවා තිබෙන අවම වූ ප්‍රෝටීන් ප්‍රමාණය විනාශ වෙලා තිබෙන්නේ මේදේ ප්‍රමාණය මදි විටමින සහ ಖನಿಜ ලවණ මදි. ඒ නිසා ඔවුන් විසිරුණු වියල ක්‍රමයෙන් පස්සේ පවුඩර් එකක් බවට පත් කර ගන්න කිරිවලට කෘත්‍රිමව පෝෂක පදාර්ථ එකතු කරනවා. ඒ කියන්නේ කිරිවලට කිරිපිටි වලට කිරිවල තියෙන ප්‍රමාණයට වඩා අමතරව එකතු කළ ප්‍රෝටීන, අමතරව එකතු කළ මේදයන්, අමතරව එකතු කළ විටමින වර්ග සහ අමතරව එකතු කළ ಖනිජ ලවණ වර්ග උන් ඇතුළත් කරනවා. ඒතර මේ එතනදී ඔවුන්ට ඒ සම්බන්ධයෙන් විශාල වේදමක් දරන්න සිදු වෙනවා. ඒ නිසා උන් කරන දේ තමයි අර දියර කිරි වලින් විසිරුණු වියල ක්‍රමය පාවිච්චි කරලා කිරිපිටි ලබා ගැනීමට යෙදවීමට වඩා මේ එකතු කිරීම සඳහා යන වේදම වැඩි. සාමාන්‍ය මේ යම්කිසි පෝෂක පදාර්ථ ප්‍රමාණයක් එකතු කිරීම සලකන්නේ පෝෂණ විද්‍යාවේදී ඇඩල්ට්‍රේෂන් කියලා හඳුන්වන වැරදි පෝෂණ ක්‍රමයක් කියලා. යම් පෝෂක පදාර්ථ යම් ආහාරයක තියෙන පෝෂක පදාර්ථ ස්වභාවිකව තිබෙන දේ තමයි නිවැරදි සහ හොඳ. ඊට යම්කිසි පෝෂකයක් එකතු කරනවා නම් ඒක වැරදි පෝෂණ ප්‍රතිපත්තියක් කියලා තමයි පෝෂණ විද්‍යාවේ පිළිගන්නේ. වෛද්‍ය විද්‍යාව පිළිගන්නේ. ඒ වැරදි දේ මේ කිරිපිටි නිෂ්පාදකයන් හැමතිස්සම කරනවා. ඔවුන්ට විශාල වියදමක් යනවා. ඔවුන් මේ වියදම අවම කරගන්න කරන දේ තමයි කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රෝටීන ලාභෙටම ලබා ගන්න පුළුවන් තැනක් තමයි ඌරන්ගෙන් ලබා ගන්නා ප්‍රෝටීන මානව ප්‍රෝටීන වලට වෙනස් ඒ ප්‍රෝටීන එකතු කරනවා කිරිපිටි වලට. ඒ වගේම මේදේ වශයෙන් ගන්න බොහෝ වෙලාවට සාමාන්‍ය අපි අහිතකර කියලා සලකන සන්තෘප්ත මේද අඩංගු වන ෆාම් තෙල් වලින් ෆාම් ඔයිල් වලින් කටුපොල් වගාවෙන් ලැබෙන දේවල් වලින් තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අනෙක් කාරණේ තමයි ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කරන්න උන්ට වැඩි වේදමක් කරන නිසා ප්‍රෝටීන ලෙස පෙනෙන අර සම් කිසි කෙනෙක් කිරිපිටි පරීක්ෂා කළොත් ප්‍රෝටීන කොපමණ තිබෙනවද කියලා කාරණේ ඒ ප්‍රෝටීන් ලෙස පෙනෙන ව්‍යාජ සංයෝග නයිට්‍රජන් අඩංගු සංයෝග ඇතුළත් කරනවා. විශේෂයෙන්ම මෙලමයින් නැමැති රසායනික අපිට මතකයි යම් අවස්ථාවක කිරිපිටි වල ලංකාවේ අරවි කරන කිරි සමාගම් කීපයකම කිරිපිටි වල මේක අඩංගු වුණා. ඒත් මෙලමයින් කියන රසායනිකය කිසි විටකත් කිරිපිටි නිෂ්පාදන ක්‍රියාවලිය තුලදී ස්වභාවිකව කිරිපිටි වලට ඇතුළත් වෙන්නේ නැහැ. ඒ එකතු කළොත් පමණයි. ඒකතු කරන්නේ ප්‍රෝටීන ලෙස ව්‍යාජ ලෙස වෙන්නේ. හැබැයි මේ මෙලමයින් කියන සංයෝගය අපි කිරිපිටි සමග පානය කරොත් එimhe අපේ ආහාර මාර්ගයෙන් උරා ගන්නවා, රුධිරයට යනවා. හැබැයි බැහැර කරන්න බෑ. බහිස්රාවය වෙන්නේ නැහැ. ඒ නිසා අපි දන්නවා 90 දශකයේ අගභාගයේ චීනයේ එක්තරා ප්‍රාන්තයක දරුවන් 40 ගණක් මිය ගියා වකුගඩු රෝග වලින්. ඒ වකුගඩු රෝග වලට වගකීම් වෙලා තිබුණේ ඒ දරුවන් ලබා දෙනු කිරිපිටි වලින් ඇතිවෙච්ච මෙලමයින් කැට
ඔවුන්ගේ වගකොඩවල තැන්පත් වෙන සැටි වුණු තත්ත්වය. ඉතින් මේ තත්ත්වය අපේ දරුවන්ට කොපමණ වෙනවද කියන කාරණේ හොයා බලන අපේ ආණ්ඩුවක් අපේ පැවතින හෝ පැවති ආණ්ඩු කිසිවක් වගකීමකින් කටයුතු කළේ නැහැ. ඊට පස්සේ මේ කිරිපිටි ගත්තට පස්සේ කිරිපිටි වලින් ඇතිවන ඒ අහිතකර තත්ත්වයන් වසා ගන්න කිරිපිටි නිෂ්පාදකයන් විශාල ප්‍රෝඩාකාරී ප්‍රචාර කටයුතු යෙදෙනවා. විද්‍යාන මාධ්‍යයන් පාවිච්චි කළා විශේෂයෙන් උන් කියනවා ඔස්ටියෝපොරොසිස් නැමැති සාමාන්‍ය වයස්ගත වීමේදී ඇතිවන හන්දිවල වේදනාකාරී තත්වයට කැල්සියම් උණුතාවයට ප්‍රතිකාරයක් වශයෙන් මේක හොඳයි කියන කාරණේ. නමුත් අපි දකිනවා ඔස්ටියෝපොරොසිස් සඳහා අවශ්‍ය වෙනවා කැල්සියම් ගන්න පුළුවන්. හැබැයි ඒ කැල්සියම් කිරිවල තියෙන ඉතාම අල්ප ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් කිරිපිටි පැකට් එකක් බීවහම ලැබෙන කැල්සියම් ප්‍රමාණය පා ගන්න පුළුවන් වෙළඳ පොලේ රුපියලකට විකුණන කැල්සියම් ලැක්ටේට් කියන එක පෙත්තක් පානය කළා. तो कैल्शियम लैक्टेट एक पेत्तකින් ලැබෙන ඒ කැල්සියම් ප්‍රමාණය ලබා ගන්න කිරිපිටි පැකට් එකක් ගන්න රුපියල් 450 500 කට මුදලක් ගෙවන සිද්ධ වෙනවා. තව උවමනා නම් සාමාන්‍යයෙන් ඒ කැල්සියම් සමග විටමින් D3 සමග තවත් වෙනත් විටමින් වර්ග සින්කෝ සෙලෙනියම් වගේ අඩංගු කැල්සියම් පෙත්තක් විවිධ සමාගම්වල හදන කැල්සියම් පිට රුපියල් 8කට 10කට මිලදී ගන්න පුළුවන්. ඒතර එවැනි එක පෙත්තක් පානය කරාම ලැබෙන කැල්සියම් ප්‍රමාණය ලබා ගන්න කිරිපිටි පැකට් එකක් පානය කරන්න ඕනේ. ඒ පැකට් එකක් එක දවසක බොන්න බෑ කියලා කාටවත් තේරෙනවා. ඒ වුන් කියනවා කුස තුළ වැඩෙන දරුවන්ගේ මොළය වර්ධනය කරන්න පුළුවන් කියලා මේ කිරිපිටි පානය කරන. සමහරට ගර්භණී මවුරන් සඳහා කිරිපිටි වුන් ප්‍රවර්ධනය කරන්න උත්සාහ කරන්නේ ඔබේ දරුවාගේ මොළය වර්ධනය සඳහා මේක අවශ්‍යයි කියන කාරණේ. ඉතින් මොළය වර්ධනය සඳහා අවශ්‍ය කියලා අපි දන්නේ ස්නායු පද්ධතියට අවශ්‍යනේ ෆෝලික් ඇසිඩ් කියන විටමින් වර්ගය. මේ ෆෝලික් ඇසිඩ් පෙත්තක් සාමාන්‍යයෙන් ගර්භණී වෙන ඕනම මවකට ගර්භණී වීමට කලින් කාලේ ඉඳලම වෛද්‍ය විද්‍යාඥයෝ නිර්දේශ කරනවා ෆෝලික් ඇසිඩ් පෙත්තක මිල රුපියලට වඩා අඩුයි. 790ක වගේ මුදලක් එන්නේ. ඒත් මේ 790කට ගන්න පුළුවන් ෆෝලික් ඇසිඩ් පෙත්තක් ලැබෙන ෆෝලික් ප්‍රමාණය ගන්න ඒත් කිරිපිටි පැකට් එකක් බීලත් කරගන්න අමාරුයි. එන්න ෆෝලික් ඇසිඩ් නැත්නම් මොළය වර්ධනය කරන දේවල් මේ හරහා ලැබෙනවා කියන කාරණේ සම්පූර්ණ ප්‍රෝඩාවක්. අනික් කාරණේ ගත්තට පස්සේ කිරිපිටි නිෂ්පාදකයන් අර වයස් කාණ්ඩ වලට 1+2+ අවුරුදු 2 දරුවන්ට 3 දරුවන්ට කියලා වෙන වෙනම පාවිච්චි කරලා තියෙනවා. නමුත් ඔබ අරගෙන බැලුවොත් එimhe ඒ එක එක වයස් කාණ්ඩ වෙන් කළපු කිරිපිටි පැකට් අරගෙන බලලා අපි අරගෙන බැලුවා. ඒ එකකවත් ඒවැය තිබෙන ඒවැය තියෙන ඊටාම කුඩාවට මුද්‍රණය කළා. නිකන් අර ව්‍යාජ රූප දාපුවා පේන ලොකුට තියෙන ගමන් කුඩාවට තියෙන එහි තිබෙන පෝෂක පදාර්ථ සංයුතිය සඳහන් කරලා තියෙනවා. ඒ 1+ කිරිපිටි පැකට් එකේ තියෙන සංයුතියයි 2+ පැකට් එකේ තියෙන කිරිපිටි සංයුතියයි 3+ පැකට් එකේ තියෙන සංයුතිය අතර කිසිදු වෙනසක් නැහැ. සියල්ල එක හා සමානයි. කිසිදු වෙනසක් නැහැ. අර සමහර සේදුම් කුඩු නිෂ්පාදකයන් කියනවා සේදුම් යන්ත්‍රයේ උඩින් දාන එක කුඩු වර්ගයක් හොඳයි ඉස්සරහින් දාන තව කුඩු වර්ගයක් හොඳයි කියලා. ඒවයි තියෙන්නේ එකම දේ. ඒ වගේම තමයි මේ කිරිපිටි නිෂ්පාදනය කරන්නේ බොරුවක් කරන්නේ. ඒතර උන් කියනවා මේක දියවැඩියාවට හොඳයි කියලා කාරණේ. නමුත් වෛද්‍ය විද්‍යාත්මක තහවුරු කරලා තියෙනවා කිරිවල අඩංගු වෙන ලැක්ටෝස් නැමැති සීනි වර්ගය ඒක සුක්‍රෝස් වගේමයි. සුක්‍රෝස් දියවැඩියාකාරක සීනි වර්ගයක්. සුක්‍රෝස් වල දියවැඩියාකාරක හැකියාවයි කිරිවල තියෙන ලැක්ටෝස් වල දියවැඩියාකාරක හැකියාව අතර කිසි වෙනසක් නැහැ. හැබැයි කිරි බොනකොට ඒ කිරිවල තියෙන ලැක්ටෝස් ඒ තරම් පැණි රස නැහැ. සුක්‍රෝස් තරම් පැණි රස නැහැ. එහෙනම් පැණි රස කියන කාරණේ අපි වටහා ගන්නවා සීනි ලෙස. ඒතර මේ කිරිවල පැණි රස නැතුව ලැක්ටෝස් වලින් දියවැඩියාකාරක සීනි වර්ගයක් අපේ ළඟට ලබා දෙනවා. ඊළඟට අනෙක් කාරණේ උන් කියන මේ වයස්ගත වීම අඩු කරනවා විස බීජ වලට ආරක්ෂාව සැලසෙන වගේ කාරණා කීපයක්. ඒ වගේම උන් කියනවා අහවල් රටේ විශේෂ දෙනුන්ගෙන් යොදාගත්ත කිරි තමයි අපි මේ ගේන්නේ කියලා. හැබැයි අපි හොයලා බලලා සාමාන්‍ය රටකින් රටකට ඉන්න හරක් වර්ගවල මොකක් හරි වෙනසක් තියෙනවද කියලා. නෑ එහෙම කිසි වෙනසක් නෑ. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා මේ කිරට හදන දෙනුන් වර්ගයක් කියනවා ෆ්‍රීසියන් කියලා. ඒ ෆ්‍රීසියන් කියන දෙනුන් තමයි බොහෝ විට අපේ රටේ කිරිපත්ති වල ඇති කරන්නේ. ඒ වගේම ඔය දියුණු විකින රටවල කිරි නිෂ්පාදනය රටවල ඩෙන්මාර්කේ නවසීලන්තයේ ඕස්ට්‍රේලියාව වගේ රටවල ඕන් ඇති කරන්නේ මේ ෆ්‍රීසියන් කියන දෙනු වර්ගය. මේ ෆ්‍රීසියන් කියන දෙනුන්ගේ කිරි වර්ගවල සහ ඒ කිරිවල තිබෙන ප්‍රෝටීන සංයුතිය සාමාන්‍ය අපිට ලංකාවේ බටු හරකෙක් ගත්තොත් එහෙම ඒ බටු හරකෙන්නේ තියෙන ප්‍රෝටීන සංයුතිය වල වෙනස්. එහි තිබෙන ප්‍රෝටීන වර්ග කේසීන් ලෙස නම් කරනවා. ඒ කේසීන් ප්‍රෝටීන වල ඇල්ෆා කේසීන් සහ බීටා කේසීන් කියලා වර්ග දෙකක් තියෙනවා. ඒවයි සංයුතිය තිබෙන්නේ වෙනස් ආකාරයකට. ඒතර මේ ෆ්‍රීසියන් නැමැති දෙනුන්ගේ ඒ කියන්නේ කිරි ලබා ගැනීමට ඇති කරන දෙනුන්ගේ සාමාන්‍ය ලංකාවේ අයාල යන උලාකන හරක් නෙමෙයි අර කිරි ලබාගෙන ඇති කරන විශාල පුෂ්ටිමත්ව දෙනුන්ගේ කිරිවල තිබෙන ඇල්ෆා කේසින් සහ බීටා කේසින් සංයුතිය වඩාත් දියවැඩියාකාරක වඩාත් හෘද රෝග වලට බලපාන
එකක් බව වෛද්‍ය විද්‍යාත්මක තහවුරු කළා. ඔබට මතක නම් මීට වසර දෙකකට කලින් විශේෂඥ වෛද්‍යවරයෙක් ලංකාවේ ලිපියක් ලිව්වා එක්තරා විද්‍යා පුවත්පතකට. ඒ පුවත්පතේ ඒ ලිපිය දෙවෙනි ලිපිය ලියනකොට ඒ පුවත්පත දෙවෙනි ලිපිය නතර කළා. නතර කරන්න හේතු වශයෙන් කියලා තිබුණේ වෙන මොකුත් නෙමෙයි. කිරිපිටි සමාගම් වලින් පුවත්පතට ලැබෙන ඇතිවන පීඩාව නැත්නම් ඒ තියෙන බලකිරීම මත මේක නවත්තන්න සිදු වුණා කියන කාරණේ. ඒ වගේම මේ කිරිපිටි හා සම්බන්ධ තියෙන අහිතකර තත්ත්වයන් ගැන කටයුතු කරන්න වෛද්‍යවරු කීප පොලක් කටයුතු කරමින් හිටියා. පුවත්පත් කීපයක ලිපි ලිව්වා. නමුත් ඒ ලිපි පවා නතර කරන්න සිදු වුණා කිරිපිටි සමාගම් වලින් ඇති කරන බලපෑම් නිසා. එතකොට අනෙක් කාරණේ උන් කියනවා මේ කිරිපිටි පානය කරාට පස්සේ අර අම්ල පිත්ත රෝගේ නැත්නම් ආමාශයකට අම්ල ගතිය නැත්නම් ગેස්ට්‍රයිටිස් කියලා කවුරුද දන්න රෝගී තත්ත්වය අවම කරන්න පුළුවන් කියන කාරණේ. ඒක සම්පූර්ණ ප්‍රෝඩාවක්. ඒක ප්‍රෝඩාවක් වෙන්නේ මෙන්න මෙහෙමයි. සාමාන්‍යයෙන් ආමාශයක අම්ල ගතිය තියෙන කෙනෙකුට ඒ මොහොතේදී කිරි හෝ එහෙම නැත්නම් කිරි වලින් ඉපද යෝගට් කෝප්පයක් හරි කෑවොත් හරි බිව්වොත් හරි ඒ වෙලට පොඩි සහනයක් ලැබෙනවා. ඒ සහනය වෙන කිසිවක් නෙමේ ආමාශයේ තිබෙන අම්ල ටික තනුක වීම නිසා වෙන සහනය. නමුත් අපි දන්නවා මේ ආමාශයේ තිබෙන අම්ල ගතියත් සමගම ආමාශයේ ජීවත් වන අහිතකර බැක්ටීරියා වර්ගයක් ඉන්නවා හෙලිකෝබැක්ටර් පයිලෝරි කියලා. මේ හෙලිකෝබැක්ටර් පයිලෝරි කියන බැක්ටීරියා වර්ගයේ පෝෂක වර්ගය තමයි කිරි. අපි ආමාශික අම්ල ගතිය තියෙන කෙනෙක් කිරි පානය කරනවා නම් ඒ මොහොතින් මොහොත තියෙන උදරයේ වේදනාව දැවිල්ල ඒ මොහොතට සමනය වෙනවා. හැබැයි ඒ බොන වාරයක් පාසා අර ආමාශයෙන් අහිතකර බැක්ටීරියා වර්ගය වඩා වැවෙනවා. වඩා වැවෙන්න ગેස්ට්‍රයිටිස් රෝගය තව උත්සන්න වෙනවා. ඒ නිසා ગેස්ට්‍රයිටිස් වලට කිරි බොන කට්ටිය හැමදාම ગેස්ට්‍රයිටිස් වලින් පීඩා විඳිනවා. හැමදාම කිරි බොනවා. හැමදාම ગેස්ට්‍රයිටිස් හැදෙනවා. හැමදාම කිරි බොනවා. මේක ඉවරයක් වෙන්නේ නැහැ. අර ලංකාවේ දුගී බවේ විසම චක්‍රයට ණය ගන්නවා. කවදාකවත් අවශ්‍ය නැහැ. ગેස්ට්‍රයිටිස් රෝගී තියෙන කෙනෙක් නම් වහාම මේ කිරිපිටි සමාගම් වල තියෙන ප්‍රෝඩාවට රැවටෙන්නේ නැතුව කිරිපිටි පානය නතර කරන්න ඕනේ. ඒ කරපු පළවෙනි දවසේ තමයි එයා ગેස්ට්‍රයිටිස් හොඳ වෙන්න පටන් ගන්නවා. අනෙක් කාරණේ තමයි මේ කිරිපිටි නිසා ඇතිවන හානිකර තත්ත්වයන් පිළිබඳව මේ මගේ ළඟ තියෙන පොතක්. මේ පොත වෙන කිසිවක් නෙමෙයි. මේ පොත ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මගින් ඉදිරිපත් කරපු පොතක්. මේ පොත ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය මගින් මුද්‍රණය කළා. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර මත මුද්‍රණය කළා. ලංකාවේ සෞඛ්‍ය සේවකයන්ට කිරිපිටි හා සම්බන්ධ තිබෙන දැනුම පුළුල් කරලා කිරිපිටි පානය නතර කරන්න දීපු පොතක්. මේ පොත මුද්‍රණය කළා. ඊට පස්සේ මේ පොත් මෙහා සම්බන්ධ වැඩමුළු පවා පැවැත්වුවේ වරක් අපේ සෞඛ්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කරපු වෛද්‍ය නිහාල් ජයතිලක මහත්මයාගේ බිරිඳ වෛද්‍ය අනෝමා ජයතිලක. එතුමිය මුල් වෙලා කටයුතු කරපු මේ වැඩසටහනදී ලංකාවේ සෞඛ්‍ය සේවකයන් පුහුණු කළා කිරිපිටි පානය ප්‍රතික්ෂේප කළා. මව්කිරි පානයට කොහොම හරි දරුවන් පොළඹවන්න කියන කාරණේ විශේෂයෙන්ම කාන්තා රෝහල් වල සහ ලද රෝහල් වල මේ වැඩ පිළිවෙල කරගෙන ගියා. මේකේ පැහැදිලිව කියලා තියෙනවා කිරිපිටි පානයෙන් සිදුවන හානිකර තත්ත්වයන්. මේකේ පිටුවංක 9 තිබෙනවා කිරිපිටි පානය නිසා දරුවන්ට ඇතිවන හානිකර තත්ත්වයන්. ඒක එකක් කියනවා පළවෙනි කාරණේ තමයි දරුවන්ට වැළඳෙන පාචනය සහ ශ්වසන රෝග ප්‍රමාණය උත්සන්න වෙනවා. ඒ වගේම දරුවන්ට නිතර පාචන රෝග ඇති වෙනවා. ඒ වගේම දරුවන්ට විටමින් A උණතාවය හට ගන්නවා. ඒ වගේම දරුවන් අපි දන්න සාමාන්‍ය දරුවන් සමහරට අර නිදි කරන තොටිලි මරණ සිදු වෙනවා. ඒ දරුවන්ට තොටිලි මරණ හට ගැනීම අවදානම වැඩි වෙනවා. ඒ වගේම ඒතර කිරිපිටි දරුවෙකුට දෙන නිසා මව දරුවට කිරි දෙන එක නතර කරනවා. ඒතර මව කිරි නතර කරනකොට මවගේ තුල සාමාන්‍ය මවෙක් තුල හට ගන්නවා දරුවෙක් වැදුවට පස්සේ යම්කිසි කාලයක් දක්වා උපත්පාලන ක්‍රියාවලියක් ස්වභාවිකව. ඒ උපත්පාලන ක්‍රියාවලිය නැති වෙලා ඒ මව නැවත ගැබ් ගැනීම ඉඩකට වැඩි වෙනවා. ඒ වගේ තව කාරණයක් කියනවා මේකෙදි දරුවන්ගේ බුද්ධි මට්ටම IQ කියන එක බුද්ධි මට්ටම මේ කිරි නිසා අඩු කරනවා කියන කාරණේ. ඒ කියන්නේ අවුරුදු යම්කිසි කාලයක ඉඳලා අවුරුදු 5ක් දක්වා නැත්නම් අවුරුදු 8ක් දක්වා කිරිපිටි බිව් දරුවෙකුයි. එහෙම නැත්නම් සාමාන්‍ය ආහාර අරගෙන දරුවෙකු අරගෙන ශිෂ්‍යත්ව විභාගයට වාඩි කළොත් එහෙම ඒ ශිෂ්‍යත්ව විභාගයේ IQ මට්ටම ඉහළින් තියෙන්නේ සාමාන්‍ය ආහාර ගත් දරුවගේ. කිරි සමග ආහාර ගත් දරුවගේ IQ මට්ටම පහළට යනවා. ඒ වගේ දරුවන්ගේ බර වැඩි වීමට මේක බලපානවා. ඒ වගේම දරුවන්ගේ වෙනත් රෝගී තත්ත්ව විශේෂයෙන්ම අනාගතයේ වකුගඩු රෝග සහ දීවැඩියාව සහ අධිකෘත පින්නවලදී මේ අවදාන වැඩි කරනවා. ඒ වගේ දරුවන් තුළ අසාත්මිකතාවය විශේෂයෙන්ම ඇදුම රෝගය කියන අසාත්මිකතාවයක් ඇදුම රෝගය හට ගැනීම ඉඩකඩ දරුවන් තුළ වැඩි කරනවා. ඒ වගේම දරුවන් තුළ ඒ කිරි බොන ගැහැණු දරුවෙක් නම් ඒ ගැහැණු දරුවාට අනාගතයේ නිම්බකෝෂය හා සම්බන්ධ පිළිකා ඒ වගේම පියවරු පිළිකා වැළඳීමේ අවදානම වැඩි කියන කාරණා. මේ අපි මේ කියන්නේ මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර ළමා අරමුදල මගින් නිකුත් කර යුනිසෙෆ් මගින් නිකුත් කරපු පොතක තියෙන කාරණා. ඉතින් මේ කාරණා සියල්ල තිබී තමයි පාර්ලිමේන්තුවේ മന്ത്രിවරයෙක් මේ කිරි වලට ඌරු තෙල් දාලා කියලා ඒ ඌරු
තෙල් කියන කතන්දරේ විද්‍යාත්මක වැරදි ඌරු ප්‍රෝටීන් ඇතුළු කරන්නේ. නමුත් එතකොට කියපු කතාව යම්කිසි සත්‍යයක් තිබුණා. ඒක පදනම් කරගෙන සෞඛ්‍ය මාත්‍යා සිල්දාරු වල කලබල වෙලා කිරිපිටි වල කිසිම අවුලක් නැහැ. කිරිපිටි හරිම සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා කියන හදිසි වෙලා තියෙනවා. ඉතින් අපි සංගමයක් වශයෙන් කතා කළා මේකදී ඒක නිලධාරි මහතුරු කතා කළා ඒව ඇයි ඔබතුමාලා මේ වගේ කරන්න කියලා. එතුමාලා අපිට දීපු උත්තරේ තමයි මගේ නම කියලා මට කියනවා අපි කැමති දේවල් විතරක් මේ අමාත්‍යාංශවල කරන්න බෑ. දැන් සමහර උන්ගේ බලහ කිරීමට පස්සේ දේවල් කරන්න වෙනවා කියන එක. එහෙනම් අපිට පැහැදිලිව පේන්න තියෙනවා පහුගිය දවසක සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරි කණ්ඩායමක් වාඩිලා කිව්වා ලංකාවේ වෙළඳපොළ තියෙන කිරිපිටි හරිම සුරක්ෂිතයි සෞඛ්‍ය ආරක්ෂක කියන කාරණේ ඒ ප්‍රකාශයෙන් නිකුත් කළ තියෙන්නේ වෙන කිසිවක් මත මේ කිරිපිටි සමාගම් වල අනුග්‍රහයෙන් ලැබෙන ආණ්ඩුවේ කිරිපිටි සමාගම් මුදල් අයථා මුදල් මගින් ලැබෙන ආණ්ඩුවේ සෞඛ්‍ය මන්ත්‍රීවරයාගේ බල කිරීම මත ඒක තමයි පැහැදිලි. ඒතර ප්‍රශ්නයක් කරන හැබැයි මේ සෞඛ්‍ය මැද අයින් කළ වෙන කෙනෙක් ගත්තොත් මේ කිරිපිටි නවත්ත ගන්න පුළුවන්ද කියන කාරණේ. නෑ ඒ ඇමතිත්පත් වෙන්නේ මේ කිරිපිටි සමාගම් සහ වෙනත් අයථා ක්‍රම වලින් ලාභය උපදින මේ රටේ මිනිස්සු ගුණාට අඳලා ලැබෙන ලාභය තමන්ගේ සමාගම් වලට ලබා ගන්න ඒ ලැබෙන ලාභයෙන් කොටසක් දීලා දේශපාලන පක්ෂ නඩත්තු කරන ඒ දේශපාලන පක්ෂ හරහා ඔවුන් බලයටපත් කළා. ඔවුන් හරහා තමන්ගේ වෙළඳාම පවත්වාගෙන යන එවැනි දේශපාලන පක්ෂයක තවත් කෙනෙක්. එතුමත් මේ වගේම තමයි අපි දන්නේ විදිහට. ඒ එන කෙනා කවුරු වුණත් මෙතුමත් ඔවුන් කරන්නේ එකම ක්‍රමයක ක්‍රියාවලිය. මේ තියෙන නව ලිබරල් ධනවාදයේ ජනතාව සුරා ගැනීමේ ක්‍රියාවලිය. ඒ සුරා ගැනීමේ ක්‍රියාවලියේදී අපි වන්දනවා වෙලඳන්වීම හරහා. කිරිපිටි වලින් මෙහෙමයි කියලා. නමුත් කිරිපිටි වලින් හානිය ඔප්පු කළද මේ සම්බන්ධ පරීක්ෂණයක් කිරිපිටි වලින් යම්කිසි ආකාරයක වාසියක් වෙනවද කියලා නවසීලන්තයේ වෛද්‍යවරු කණ්ඩායමක් විසින් 2003 වසරේ සිදු කළ තියෙනවා. ඒ 2003 වසරේ කළ පරීක්ෂණ වාර්තාවේදී ඔවුන් අවසාන වශයෙන් කියනවා කිරි ඒ කියන්නේ හරක් කිරි කොහොමත් මිනිසුන්ට අහිත කරයි. ඔවුන් එකක් වැදගත් කාරණයක් කියනවා කිරි බී වැඩෙන සතුන්ගෙන් නැත්නම් ශීරපායි සත්වයින්ගෙන් මව් කිරි බිව්වයින් පස්සේ මව් කිරි බොන අවධියක් තියෙන හැම සතෙකුටම ඒ මව් කිරි බිව්වයින් පස්සේ වැඩුණාට පස්සේ ආපහු කිරි බොන එකම සතා හෝමෝ සේපියන්ස් විතරයි කියලා. මානවය විතරයි කියලා. වෙන කිසිම කිරි බොන සතෙක් අපි හිතමු කොටියෙක් සිංහෙක් පූසෙක් බල්ලෙක් වෙන මොකෙක් කර සතෙක් උන් ආපහු කිරි බොන්නේ නැහැ. උන් කරන්නේ වෙනත් උන්ට ආවෙන කාවේ ආහාර රටාවක් ගන්න. උන් එක්ක ශාක කරනවා එක්ක සතුන් මරාගෙන කරනවා නැත්නම් උන් දෙකම කාලා සර්වභක්ෂක මට්ටමේ ඉන්නවා. ඒතර මේ කිරිබී වැඩෙන සතුන්ගෙන් නැවත කිරි බොන එකම සතා මිනිසා පමණයි. අන්න ඒ නිසා මිනිසාගේ සෞඛ්‍යයේ විවිධාකාර පිරිහීම් විවිධාකාර සෞඛ්‍ය විද්‍යාත්මක ගැටලු පැන නැගිටි වෙන බව නවසීලන්ත වෛද්‍ය කණ්ඩායම තහවුරු කරනවා. එසා ඔවුන් කියනවා ඔවුන් පෙළගස්වනවා කිරි අහිත කරයි කිරි අහිත කර ස්වභාවයේ වැඩිවීම අනුව පෙළගස්වනවා. ඔවුන් කියන වඩාත්ම අහිත කර වෙන්නේ කිරිපිටි. ඊළඟට අහිත කර වෙන්නේ කිරි වලින් හදන කිරි ආශ්‍රිත නිෂ්පාදන අනිකුත් නිෂ්පාදන. ඒ කියන්නේ යෝගට් හරි නැත්නම් මොන හරි චීස් හරි වගේ දේවල් අහිත කර වෙන්නේ. ඊළඟට අහිත කර වෙන්නේ දියර කිරි. වඩාත්ම අහිත කරයි කිරිපිටි. ඊළඟට අහිත කරයි කිරි නිෂ්පාදිත ඩයරි ප්‍රොඩක්ට්ස් කියන ඒවා. ඊළඟට අහිත කරයි දියර කිරි. ඒතර ඕන් නිර්දේශ කරනවා කිරිපිටි කිරි කාටරි බොන්න උවමනා නම් බිය යුතු එකම දේ තමයි ඇති කරන හරක් ගෙනෙමේ අයාල යන නිදැල්ලේ හැදෙන ස්වභාවිකව ජීවත් වෙන හරක්ගෙන් දවාගත්තු කිරි. ඒ තමයි හානිය අවම කිරි වර්ගය. ඒක හානියතර අපේ ගමක සමාහට හැදෙන හරකෙකුයි එයා උලාගෙන ගෙදරින් ලිහලා අත්තරියම ගිහිල්ලා කාලා බීලා සමාහට ආපහු ගෙදරයි ගිහිල්ලා හවසට ගෙදර අරගෙන වෙන්න පුළුවන්. අන්න එහෙම සතෙක් කිරි බොන එක සාපේක්ෂව අහිතකර ස්වභාවය අඩුයි. හැබැයි ඒක කියන්නේ හිත කරයි කියන එක නෙමෙයි කිරිපිටි වලට සාපේක්ෂව හොඳයි කියන කාරණේ. දැන් අපි දන්නවා දැන් සමහර වෙලාවට කියනවා මේ බෞද්ධාධික සමාගම අපිට කියනවා මේ අර මේද රහිත නැත්නම් non fat milk එකක් දෙනවා කියලා. ඇයි මේ මේද රහිත එකක් දෙන්නේ? පළවෙනි කාරණේ තමයි කිරි වල තිබෙන මේදය සන්තෘප්ත මේදය. සන්තෘප්ත මේදය කියලා කියන්නේ ශාරීරික වශයෙන් අහිත කර මේදය. ඒ නිසා සාමාන්‍ය වැඩිණු වැඩිහිටියෙකුට මේ මේදය හොඳ නැහැ. ඒ නිසා යම් කිසි දෙයක දියවැඩියාව හරි අධික රුධිර පීඩනය හරි හෘද ආශ්‍රිත රෝගයක් හරි දෙනවා ඔහුට මේ කිරිපිටි කොහෙත්ම හොඳ නැහැ. එහෙනම් උන් කියනවා කිරි ඒ ප්‍රමාණය අඩු කරලා දෙන්නම් අපි බොන්න කියලා. නමුත් එහෙම බිව්වයි කියලා ඒ රෝගියාට වැළඳෙන කිසිම වාසියක් නැහැ. අවාසි විතරයි. අවශ්‍ය ඒ වගේම අපි දකින තව සමහරලාට දියවැඩියා රෝගීන්ට හදාගත්තු දියවැඩියාවට ගැලපෙන කිරිපිටි. හෘද රෝගීන්ට හදාගත්තු හෘද රෝගීන්ට ගැලපෙන කිරිපිටි. එවැනි දේවල් සකස් කරලා තියෙනවා. ඒ සියලු දේ සෞඛ්‍ය විද්‍යාත්මකව හානිකර බව තහවුරු වෙලා ඉවරයි. විශේෂයෙන්ම ලදරුවන්ට ලබා දෙන කිරිපිටි ලදරුවන්ට විශාල වශයෙන් හානිකර බව තහවුරු වෙලා ඉවරයි.